දහමට සිරිතට විරිතට දැයට හිතැති දරුවන් පිරිසක් අප රට වෙත දැය වෙත බිහි කරන සසෙක්ස් පාසල් ජාලය එළබෙන පුන් පොහෝ දින උත්සවයේ වෙනුවෙන් සමාරම්භ කෙරෙන දහම් සාකච්ඡාවේ සමාරම්භයයි අපි මේ සනිටුවන් කරන්නේ. අප ගරු සභාපති සසෙක්ස් පාසල් ජාලයේ අධිපති ශාසන සෝබන දේශබන්දු සුනිල් ජයතිස්ස මැතිතුමන්ගේ අදහසක් අනුව ඔහුගේ අවවාද පරිදි ආරම්භ කෙරෙන මේ වැඩසටහනට අප මේ අවස්ථාවේදී මේ රට වෙලාගෙන තිබෙන මේ රෝබියෙන් ත්‍රස්ත වී සිටින මිනිසුන් වෙත අමා දහම් පැන් බිඳක් සලසාලමින් ඔවුන්ගේ සිත් සතන් සනහලන්නට කෙරෙන මේ වැඩසටහන වෙත අප ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළ ගරුතර ස්වාමින් වහන්සේ දෙපළ අඳුනාගෙන අපි මේ වැඩසටහන ආරම්භ කරමු. ප්‍රථමයෙන් අප වෙත අනුකම්පාවෙන් මෙහි වැඩමවා වදාළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පිරිවෙන් උපදේශක දර්ශනපති නම කියන්නට අවසරයි ස්වාමින් වහන්සේ. දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමින්ද්‍රයන් වහන්සේ පාද නමස්කාර පූර්වකව ඉතා ගෞරවයෙන් මේ ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. එසේම උන්වහන්සේ හා සමවම එම ධම්සභා මණ්ඩපයේ වැඩවදාළව සිටින කැලණිය මහනෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ භාෂා අධ්‍යයනයේ කතිකාචාර්ය අවසරයි පුස්සැල්ලේ විනීත ස්වාමින් වහන්සේවද පාද නමස්කාර පූර්වකව මේ ධම්සභා මණ්ඩපයට අපි ගෞරවයෙන් පිළිගනු ලබනවා. ගරුතර ස්වාමින් වහන්සේ, මේ වැඩසටහන අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ අප සිත් සතන් සනහාලමින් මේ අසීරු අවස්ථාවේ දහම් පැන් බිඳකින් අප වෙත අනුග්‍රහ දැක්වීමට ඔබ වහන්සේලා වෙත කෙරෙන ආරාධනාවක් සමගින් ඉබැවින් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම වැඩසටහන තුළ බුදුරජාණන් වහන්සේ වදාළ අමාපැන් දහරින් බිඳක් අප වෙත තිලින කර දෙනමින් ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. ගරුතර ස්වාමින්ද්‍රයන් වහන්සේ, අප මේ සාකච්ඡාවේදී ඇසීමට බලාපොරොත්තු වෙන පළවෙනි පැනය මා මෙලෙසින් ඉදිරිපත් කරන්නම්. අධ්‍යාපනය ජාත්‍යන්තර භාෂාවකින් ලබා දීම අප පාසල් ජාලයේ විශේෂිත ලක්ෂණයක්. මෙම ජාත්‍යන්තර භාෂාව ලෙස අප තෝරාගෙන ඇත්තේ අපට හිමිව ඇත්තේ ඉංග්‍රීසි භාෂාවයි. එබැවින් ජාත්‍යන්තර භාෂාවකින් මේ අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම කුමන අයුරකින් ඔබ වහන්සේ විග්‍රහ කරයිද? ඔව්, තෙරුවන් සරණයි. උදාවන වෙසක් පුරපසළොස්වක් උතුම් පොහොය නිමිති කොටගෙන එදින සැමරෙන මේ උතුම් වෙසක් පොහොය විශේෂයෙන්ම පසුදින වෙසක් පොහොය වෙසක් නිමිති කොටගෙන අපි සිදු කරන්නේ සිදුවත් බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය, ඒ වගේම ඒ සිදුවත් බෝසතාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යත්වය, එමෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය කියන මේ අවස්ථා තුනම එක් දිනක සිදුවීම හේතුවෙන් එදින අපි ඊටාම ශ්‍රද්ධාධ්‍යාසයෙන් ප්‍රතිපත්ති පූජාවන් වලට ආමිෂ පූජාවනුත් සමග
මූලිකත්වය ලබා දෙමින් සැමරුමක් සිදු කිරීම. විශේෂයෙන් මෙවන් අපේ සසෙක්ස් පාසල් ජාලයෙහි කවදාත් මේ උතුම් පොහෝයන් නිමිති කොටගෙන විශේෂ වැඩසටහන් සංවිධානය වෙනවා. ඉතින් මෙවරත් අපිට ඒ වැඩසටහන් සුපුරුදු පරිදි සිදු කරගන්නට නොහැකිවීම විශේෂයෙන් අප සමග අපේ පාසල් ජාලයේ නිර්මාතෘවර සහ ගරු සභාපති තැන්පත් කේස් ජයතිස්ස මැතිතුමන් සඳහන් කළේ වෙනද වගේ ස්වාමීනි මෙවර අපට දරුවන් සිල් ගැන්වීම ඒ වගේම දන්සල පැවැත්වීම අනිකුත් ප්‍රතිපත්ති සහ ආමිෂමය වශයෙන් සිදුවෙන පින්කම් කර ගැනීමට මේ කොරෝනා උවදුර බාධාවක් වී ඇති හේයින් අපේ දරුවන් නිවෙස් තුලම තබලා අපේ දෙමව්පියන් සමග ඉන්න අවස්ථාවේ අපේ පාසල් ජාලයේහි සමස්ත ලංකාවම පුරාවට පැතිර තිබෙන සසෙක්ස් පාසල් 20ක සියලුම දූ දරුවන්ට ආදරණීය මව්පියන්ට ඒ වගේම අපේ ඊටාම ගුණවත් අපේ ගුරු ප්‍රජාව ඒ වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩල මේ සියලු දෙනාම බලගන්වමින් අපි වැඩසටහනක් කරමු කියලා අපේ සභාපතිතුමන් ඒ වගේම අපේ නිසි බලධාරීත්ව දරන ඒ සියලු පින්වතුන් මේ කටයුතු සංවිධානය කරලා අපිට ආරාධනා කිරීම අපි තාමත් මගේ කොට සලකනවා. ඒ සඳහා විශේෂයෙන් මගේ ගරු කටයුතු පඬිත හාමුදුරන් වහන්සේ අපේ කැලණිය මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ පුත්සැල්ලේ විනීත ගරු කටයුතු පඬිත හාමුදුරන් වහන්සේ සහභාගී වුණ වහන්සේගෙන් මම පළමුව අවසර පතනවා. ඔබතුමන් චාමින්ද අසපෝ මේ ප්‍රශ්නේ ඊටම වැදගත්. දැන් අපි දෙවියන් අතර කතරගම දෙවියන්ට විශේෂ තැනක් තිබෙනවා. උන්වහන්සේගේ සිරුර ගත්තම උන්වහන්සේට මුහුණු 6යි. ඒ වගේ මත් 12ක් ගැන අපි කතා කරනවා. අපි දන්නා භාෂාවට අපේ මව් භාෂට අමතරව තවත් බසක් දන්නවා කියන්නේ තවත් ඔළුවක් සවි කරගත්තා කා සමානයි. එතකොට භාෂා අපි 6ක් දැනගත්තොත් අපිටත් අපේ පුතාලා දුවලටත් නිකම්ම කතරගම දෙයියෝ වෙන්න පුළුවන්. අබ්දුල්ලාහකින් වැඩ කරනවා වගේ යෝධ ශක්තියක් ලැබෙනවා. ඒ නිසා භාෂාවක වටිනාකම බුදුරජාණන් වහන්සේ තරම් දැනගත් අවබෝධ කරගත් උතුමෙක් තව වෙද්දෝ කියලා ප්‍රශ්නයක් තියෙනවා. උන්වහන්සේගේ පරම නිෂ්ඨාව නිවනට යනකොට නම් භාෂාව අයින් කළ යුතුයි. ඒක අභාෂාත්මකයි. හැබැයි බුදු පියාණන් වහන්සේගේ වචනය බුද්ධ වචනය උන්වහන්සේ දේශනා කරනවත් සමගම අපි තුමු බසක් භාවිතා නොකොට නැහැ. කියන්නේ සංඥා භාෂාව භාවිතා කරන එවැනි කෙනෙකුට පවා ශ්‍රවණ ඌනතාවයේ තියෙන කෙනාට පවා ඒ ධර්මය ඒ කියන දේ අවබෝධ කරගන්නට පුළුවන් දැනීමක් ඇති කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක හරි පුදුමයි. ඒක අපි අද බලාපොරොත්තු වෙන අතර මම හරි කැමතියි මේ සාකච්ඡාව වුණත් අපේ විශේෂ පාසලේ ඉගෙනුම ලබන දරුවන්ට විශේෂ පාසල් වල විශේෂ අධ්‍යාපනය ලබන දරුවන්ට ඔබ වගේම තව කෙනෙක් මේ ඉදිරිපිට තබාගෙන සංඥා භාෂාවිනුත් කියලා දෙන්න තිබ්බනම් මේ ධර්ම කාරණා තමයි වැදගත් වෙනවා. අපි නොසිතන පැත්තක් අපේ රටේ ලක්ෂ 4ක් ඉන්නවා දරුවන් ශ්‍රවණ ඌනතාවයේ තියෙන කතා එම නිසාම කතා නොකරන අපි ඒ පැත්ත අමතක කළා. සංඥා භාෂාවන් තේරුම් කර දෙමින් දකුණු පළාතේ තැනක දේශනාවක් කරනකොට අවුරුදු 47ක වයසේදී මහත්මෙක් මම පාණාතිපාතා වේරමණී කිව්වම කිව්ව නවත්තන්න අදින්නාදාන කියන දුන්නේ. ඒක තේරුම් කරලා දෙන්න. ඒක තේරුම් කරලා දුන්නම ඔහු ඉකි ගහ අඬන්න පටන් ගත්තා. අඬන පටන් අරගෙන අපි කියන්නේ ශ්‍රවණුණතාවයේ තියෙන ගොළු කෙනෙක් කියලානේ. එයා කියනවා එයාගේ සංඥා භාෂාවෙන් එයා විස්තර කරනවා මම අම්මට ගහලා තියෙනවා. මම තාත්තට ගහලා තියෙනවා. මං අම්මයි තාත්තයි එදලා දාලා තියෙනවා.
මම දන්නේ ඒක පවක් කියලා. මං අදයි දැනගත්තේ ඒක පවක් කියලා. මම දන්නේ බුදු සාදු ළඟට අම්මා පච්චි ගිහිල්ලා අත් දෙක එකතු කරනවා මල් තියනවා ඒ ටික විතරයි. මම ප්‍රශ්නයක් මට පාසලේදීවත් එහෙම විශේෂ පාසලවලත් ප්‍රශ්නයක් අහන්න බෑ. ප්‍රශ්නයක් අහන අත ඉස්සුවොත් ටීචර් අතර ගහනවා. අත කරදර නොකර ඉන්නවා දඟ නොකර ඉන්නවා කියලා. මේ මෙහිම පිරිසකුත් අපේ ඉන්නවා. අන්න වෙසක් එකේ අසිරිය තමයි මගේ දුව පුතා බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කළාම නොයසෙන ඇත්තන්ට ඇහෙන්න පටන් ගත්තා. නොපෙනිච්ච ඇත්තන්ට පෙනෙන්න පටන් ගත්තා. කතා කළ නොහැක්කන් කතා කරන්න පටන් ගත්තා. ඇවිදගත නොහැක්කන් ඇවිදින්නට පටන් ගත්තා. ඒ කියන්නේ කුමක්ද? කොරුන් ඒ විකලත්වයෙන් එබියයි ඇවිද්දෙව්ව කියන එක නෙමෙයි. යන්න නිසි මාවතක් නොමැතිව නියම දර්ශනයක් නොමැති ඇත්තන්ට දර්ශනයක් ලැබුණම යන්න පාරක් හැදුණා. අසන්න දෙයක් නොමැතිව බොරු බේගල් අසාසා හිටපු ඇත්තන්ට හරි දේ ඇහුනම සැබෑවටම ඇහෙන්නේ නැතුව වගේ හිටපු ඇත්තෝ අහන්න පටන් ගත්තා. ඒකයි මේ කියන්නේ. ඒ නිසා වෙසක් මහා අසිරිමත්. මේ අසිරිමත් වෙසගේ අපේ ඉංග්‍රීසි මාධ්‍ය වේවා සිංහල මාධ්‍ය විශේෂයෙන් අපේ භාෂා අධ්‍යයනය පාලි සංස්කෘත දැන් මගේ අපේ තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගැන කතා කරන්නේ අපි සත්භාෂා පරමේශ්වර එදා එවකට තිබිච්ච ෆයිසාවි අපබ්‍රංශ සෞරසේනි ආදී භාෂා වලින් පරිණත භාවයට පත් වුණා. ඒ නිසා අද මගේ දුවල පුතාලා ඉන්නවා ප්‍රංශ, ජර්මන්, ඉංග්‍රීසි ඒ වගේ ඊළඟට සිංහල, හින්දි බැලුවම මගේ දරුවෝ ඉන්නවා පොඩි වයසේ භාෂා පහක් පුළුවන්. ඒ නිසා මගේ පුතා දෝනි ඒ අධ්‍යයනය කරන්න ඒ භාෂාව වලින් ගන්න. හැබැයි මේ සියල්ලම හරියට ඉගෙන ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මව් භාෂාව හරියට පුළුවන් නම් පමණක්මයි. එය නැතුව මම මේක කරගෙන යන්න අමාරුයි. කොහොමත්ම පින් ස්වාමින් වහන්සේ එය අපූර්වට අපට තීරුම් කර දුන්නා ජාත්‍යන්තර භාෂාවකින් අධ්‍යාපනයේ වැදගත්කම. Now I would like to ask the same question, Venerable Bhante. I would like to hear your ideas regarding the same question. Thank you very much for the invitation and also thank you very much for your excellent question. Venerable Sir, Most Venerable Dodampahala Rahula Thero, the Director of Advisor to Ministry of Education, and our brothers, sisters and beloved learners in Dhamma. In case of the learning a language is very important matter, and also in the sense of learning, language plays the most important part. I can say few words based on the Buddha's mission, how we can understand the importance of the language. So 2500 years ago the Buddha understood the reality in this world. That is what he became the fully enlightened one in the world. Indeed his vision was pure, then his mission was very practical. In his mission we can understand the language has a very great priority because of its influences to the listener and the follower. So Buddha advises our venerable monks, his first missionary group, which was included 60 monks, completely pure arahants. They were instructed by the Buddha not to go on the same road, but to follow the different roads by one monk. Only one monk should follow different paths. Two monks cannot go on the same road. And he advises to
go to different villages, different villages, towns, cities, provinces, countries. Then what happened? When they travel different villages, in the same language we can see the different dialects, varieties, British English, American English, Canadian English, Australian, some say Sri Lankan English. In this sense we can see different varieties in the same language as well. Not only that, when we travel different province to province, they have to face the different speakers of the different languages. So, in this regard, to convey his message to the followers and to enlighten the people to understand the reality in this world, so Buddha had to use the language as the most important tool in this world. So, indeed, he told his missionary groups to learn what they speak and what they think, and also how they speak. That is what the Buddha did not limit his vision into one language. The Pali language during his time, Venerable Sir, it was a lingua franca language according to the grammarians and the historians of the language. Lingua franca means the communicative language, the language is spoken by everyone in the country or continent. So, in that sense, the Buddha has selected Pali language according to that time as an spoken by everyone. Everyone can understand. In the same sense, when we come to the present education system, using an international language, it would be beneficial for the learner as well as the other people in the society to receive the benefits from the learner when we use such kind of a language. English has been defined as an international language and also second language. In certain countries is an auxiliary language. For someone it can be a library language. Maybe for master students, PhD learners, it can be an auxiliary and library language. But here in our country we use as the linked language according to the constitution. Based on these definitions, when we select it as an international language, those who learn in this language, in English as an international language, their education, their practices, their earnings in education would be more beneficial to the people in the world. Maybe in the sense of religion, culture and other aspects, people can earn the benefits. So most important thing to give or provide something internationally beyond the national level, then the national level can receive the benefits. So I think it would be a timely, important matter to take English or any other international language as a medium of instruction in his school at present time. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මෙවැනි ආපදා තත්ත්වයන් යටතේ අප සැවොම පිළිගන්නා කාරණාවක් තමයි මුලින්ම සහ වැඩියෙන්ම ආපදාවට කරදරයට පත්වෙන කොට්ටාසයක් වන්නේ අපේ දරු පරපුර. මෙවැනි තත්ත්වයක් යටතේ අපේ අධ්‍යාපනය යම් ප්‍රමාණයකට අපි මේවර යොදා ගන්න දුරස්ථ අධ්‍යාපනයක්. ඒ තාක්ෂණය දරුවන් වෙත යොමු කරමින් මෙවැනි තත්ත්වයකදී ඔවුන් හා සමග සම්බන්ධ වෙන්න, ඔවුන්ට අධ්‍යාපනය දිගටම කරගෙන යාමට ඇති අවස්ථාවන් ගැන පැහැදිලි කිරීමක් කරනොත්. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ලබා දීම පිළිබඳව තියෙන ලොකු
වගවීමක් ඒ වගේම වගකීමක්. වගවීමෙන් අපිට නිදහස් වෙන්නට අමාරුයි. ඒ වගවීම අපි පවරනවා අධ්‍යාපන ආයතනයේ. එහිදී එහි සිටින ඇත්තන්ගේ ලොකු වගකීමක් තිබෙනවා. අපට දුන්න අපේ දරුවා අපි පාසලකට දරුවෙක් බාර දෙන විට ඒ දරුවා දන්නේ දෙකයි. යමක් කීවොත් hina වෙන්නයි, දුකක් ඇති වුණාම අඬන්නයි. ඔය දෙක දන්න දරුවෙක් තමයි පාසලකට දෙන්නේ. එහෙම දෙන දරුවා තනි කරම මේ සමාජයට වැඩදායක වන කෙනෙක්, භාෂා ශාස්ත්‍ර, ශිල්ප ශාස්ත්‍ර නිපුණෙක් බවට පත් කරන්නේ පාසලේ ගුරු අම්මා, ගුරු අප්පච්චි, ගුරු මව්පියෝ. එතකොට අඬන්නයි hina වෙන්නයි විතරක් දැනගෙන හිටපු දරුවෙක් මේ සමාජය තුල බලවන්ත චරිතයක් බවට පත් කරගන්නට පාසලේ වගවීමක්, වගකීමක් දිය යුතු දරන බව දෙමව්පියෝ දන්නවා. එතකොට ගම් වතුරකදී වේවා, එහෙම නැත්නම් කඳුනායෑමකදී වේවා, එහෙම නැත්නම් දුර්භික්ෂිත අවස්ථාවක් නියංසායකදී වේවා, රෝග බියක් වෙනදුන අවස්ථාවකදී වේවා, වෙනත් ආකාරයක සතුරු කරදර, එහෙම නැත්නම් ඒ ඇඳිරි නීති යුද්ධ මේ කවරක් වේවා, හැම විටකම පළවෙනිම පියවරෙහි වැඩිම සිද්ධ වෙන්නේ ආදරණීය දරු ප්‍රජාවට, දරුවන්ගේ අධ්‍යාපනයට. හැබැයි අද වර්තමානයේ වන විට ලෝකය තුල පවතින මේ තාක්ෂණික මෙවලම් පරිහරණය කිරීමේ අවබෝධයේ දැනුම මත අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා එයාලව ජානනය කරන්න, ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඒ ප්‍රජාවන් සිටින ස්ථානවලම තබලා. එතකොට එහිදී අපි ඔබ ඒ කතා කරපු දුරස්ථ අධ්‍යාපනයේ මෙවලම් හැටියට තිබෙන විශේෂයෙන්ම අපේ තාක්ෂණයක හරහා නිර්මාණය කරගෙන තිබෙන විවිධ නම් ගොත් අපි රාශියක් පාවිච්චි කරනවා. ඒවා භාවිතයේ තුලින් අන්තර්ජාලය හරහා සිදුවෙන ඒ නියාමන ක්‍රම අපේ මව්පියෝ දන්නවා. අද අපි පාවිච්චි කරනවා ඒවා. අපිට දැන් අවුරුද්දක් ගෙවිලා ගියා විශේෂයෙන්ම මේ කොරෝනාත් සමග. ඒ සූන් තාක්ෂණය සූන් ඇප් එක භාවිතා කරලා අපි ඒ තාක්ෂණය ඔස්සේ අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම කළා. ඒක විශ්වවිද්‍යාල පද්ධතියෙන් අරගෙන බැලුවම චාමින්ද මේ 90%කට වඩා සාර්ථක වෙලා තියෙනවා. දරුවන්ගේ සහභාගීත්වය, ශිෂ්‍ය ප්‍රජාවගේ සහභාගීත්වය. අනෙක් පැත්තෙන් පාසල් පද්ධතිය තුළ අපි විභාග තිබුවා. අපි සාමාන්‍ය පෙළ කළා, උසස් පෙළ කළා. දරුවාට මේ දුරස්ථ ක්‍රමවේද භාවිතා කරලා. ඒදී අපිට පුළුවන්කම තියෙන එකක් අපේ තිබෙන පටිගත කිරීම ආයතනයක ගුරුවරයෙක් ලව අපිට ඒ විෂයන්ට අදාළව දේශනමාලා පටිගත කරවලා ඒවා අපිට නාලිකා ඔස්සේ ප්‍රචාරය කරන්නට පුළුවන්. එක විදිහක්. ඒ වගේම අපිට මේ තිබෙන YouTube කෙනේ ඒට මුදා හැරලා ඒ හරහා ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම මේ අපේ සුන් මෙවලම ඔස්සේ අපිට පුළුවන්කම තියෙනවා දරුවා ඒ වෙලේ පන්ති කාමරේ ඉන්නවාගේ නිවසේ ඒ තැන තබාගෙන දරුවත් එක්ක කතා කරමින් දරුවා සමහරක් වෙලාවට එයාට පුළුවන්කම තියෙනවා නම් එයාගේ තාක්ෂණය ඔස්සේ අපිට එයාගේ ඇස් දෙක දිහා බලන් කතා කරන්න අපිට පුළුවන්කම තියෙනවා. එයාත් එක්ක hina වෙන, එයාත් එක්ක කතා කරන අර පන්ති කාමරේ වගේ. ඒතර මෙයත් අපි භාවිතා කරලා බැලුවම 70%ක විතර සම්වර්ධනයක් පාසල් පද්ධතිය ආවා. මේක කරගන්නටම බැරි තැනක් බවට පත් වුණා අපේ පිරිවෙන් පද්ධතියේ ස්වාමීන් වහන්සේලා අතර. හැබැයි ඒත් අරගෙන බැලුවම 40%ක විතර සාර්ථකත්වයක් තිබුණා. ඒතකොට ඒකෙන් පේනවා අපිට යමක් කරන්නට පුළුවන්. නෙගටිව් අර බෑ කියන ඍණාත්මක තත්වයේ සිටින්නේ නැතුව අපිට නෑ පුළුවන් කියන ධනාත්මක තත්වයෙන් අපිට කටයුතු කරන්න. මෙතෙන්දී අවශ්‍යයි අම්මගේ අප්පච්චිගේ උපකාරය.
උපකාරය මගේ ගුරු ස්වාමීන් වහන්සේලාගේ උපකාරය. අපි හිතන්නේ මොකද්ද? අපොයි බෑ පොඩියෙකුට ෆෝන් එක දුන්නොත් ඉවරයි. ඕවයි එක එක ඒව තියෙනවා. දරුවා නරක වේවි, පොඩි ආම්දුරුව නරක වේවි. අපේ පිරිවෙනේ තහනම් ෆෝන් පාවිච්චි කරන එක මේ සූන් පිරිවෙන මොකද්ද අන්තර්ජාල පිරිවෙන කියලා එකක් පටන් අරන් ඔන්න ඉවරයි අන්තර්ජාල පාසල් මේ කියලා පටන් අරන් ඉවරයි දරුවා ආම්දුරුව කියලා කතා කරනවා. හැබැයි අපි ඊට එහාට කියලා හිතන්නට ඕන. දැන් ළමයි ටික නිකම්ම හිටියනම් මොකද වෙන්නේ? මොකක්ද අධ්‍යාපනය? අම්මට අපච්චිට උගන්නන්න පුළුවන්. ගණිත ටීචර්ටගේ දරුවට ගණිතය උගන්න ගන්න බෑ ටීචර්ට. වෙනම ටීචර් කෙනෙක් දාලා තමයි ගුරුතුමියක් දාලා තමයි ඒ මැක්ස් ටික උගන්නන්නේ. නේද? පන්තියේ සහෝදර ගුරුතුමෙකුට ගුරුතුමියකට කියනවා මේ අනේ මගේ ළමයට ඉල සයන්ස් කරලා දෙන්න කියලා. හැබැයි එයාත් සයන්ස් ටීචර්. එයා උගන්නන්නේ බය විෂයන් උසස් පෙළට එහෙම. ඉතින් එහෙමනම් ඔබ බලන්න නෑ ඊට වඩා දෙයක් අද දිනයක් ඇති කරලා තියෙනවා. දරුවා වෙලාවට නැගිට ඕන. අයාමාර හතර නැගිටිනවා. දරුවෝ ඒ තුල ඉන්නවා. එතකොට ඔබට තියෙනවා ලොකු වගවීමක් අම්මා අප්පච්චි මේකට විශ්වාසය තබන්න. පූර්ණ විශ්වාසය තබන්න. ඒ විශ්වාසය තුළ බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණා සමවැදිලා හොයාගන්න. අද මම පිට විය යුත්තේ කාටද? සමහරක් වෙලාවට එහි ඉන්දියාව මෙහි ලංකාව මේ යක්ෂයන්ට අයිති උද්‍යානයක් ආක්‍රමණය කරන කියන්නේ නාගයන්ට අයිති උද්‍යාන ආක්‍රමණය කරන යක්ෂ ගෝත්‍රිකයෝ. ඒට පැමිණිලා මහියංගනේ ඒ අයව ධර්මානුකූල කරලා උන්වහන්සේ පිහිට වෙනවා. නාග සහෝදර ඒ අය අතර ඇති වෙන ගැටුම මාමල බෑනලා. ඒක දුරලන්නේ උන්වහන්සේ නෝ. උන්වහන්සේ ශක්තිය ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි දෙවියන්ට පවා ඇහෙන විදිහට මේ සියල්ල කාර්ය කරනවා. උන්වහන්සේ ටීවී පෙන්නනවා. බිම්බිසාර මහ රජුරුවන්ගේ බිසවක් ඇවිල්ලි ඉවර වෙලා පන්සලේ ඒ වේළුවනාරාමේ රජුරුව බොහොම අමාරුවෙන් කියලා ලියපු අවස්ථාවක ඇයට බුදුහාමුදුරුවෝ ටීවී පෙන්නනවා. තමන්ගේ ළඟ සිටින විශේෂයෙන්ම ලස්සන තරුණ දූල දෙන්නේ පවන් සලමින් සිටිනවා. ඒ අය වැහැරිලා ගිහලා ඇටසැකිලි වෙන හැටි පෙන්නනවා. ඈත ඉඳගෙන ධර්මශාලාවේ කෙළවරක ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඊපස්සේ මවල වෙන්න. ඉතින් ඒව තුළ ඉඳලා මේක අපි භාවිතයට ගන්න ඕනේ. ඒ නිසා අම්මා දරුවන් තුළ මේ ප්‍රජානනය ඇති කර ගැනීම සඳහා මේ ඥානනය ඇති කර ගැනීම සඳහා ඔවුන් තුළ ඇතිවිය යුතු අභිප්‍රේරණයන් සඳහා අලුත් දේවල් ජනනය වීම සඳහා මං හිතන්නේ අපිට මේ දෙන්නේ අනුශාසනාව බලන මේ බණ ටික බලන්න. ඔබ මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි ඔබ හිතන්න ඔබ පන්සලේ සමරක් කරලාට ඔබ ඉන්නේ දිඹුලාගද? එහෙම නැත්නම් ඈත පන්සලක් හරියට නැති ප්‍රදේශයක. ඒ වුණාට ඔබ දැන් හොඳට ධර්මයේ දන්නවා. කොයින්ද? අපේ ඒ බෞද්ධයා වැනි චැනලයන් හරහා. ඒ නිසා අපිට පුළුවන් ඔබේ ෆෝන් එක ගත්තම ඔබට හොඳ නමක් ගැහුවා මේ ස්වාමීන් වහන්සේගේ බණ ටික අහගන්නට පුළුවන්. ඒ නිසා ඇයි අද විශ්වවිද්‍යාලය තුල සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන අධ්‍යාපනයේදී පරිශ්‍රණ සඳහා ඔවුන්ට ඒ තප්පරයෙන් අන්තර්ජාලයට ගිහිලා අවශ්‍ය කරන තොරතුරු ජාලය ඔක්කොම ගන්නට පුළුවන්. කොහොමද අපි දෙයක් කළ යුත්තේ කියලා ඒක තියෙනවා. ඒ නිසා මම පච්චි මේ ඔබ තපු විශ්වාසය තවදුරටත් තබලා අපේ දරුවන් ධාර්මිකව මෞපිය ගුණය හඳුනන අන්නේ සෙනෙහසත් එක්ක වැඩ කරන පිරිසක් බවට පත් කරගන්නේ කියන එකත් අපි තේරුම් ගන්න මේ ධර්ම සාකච්ඡාව ඉවහල් කරගන්න. අපූර්ව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපූර්වට පැහැදිලි කළා දුරස්ථ අධ්‍යාපනයේ තියෙන වැදගත්කම. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ මමත් අභිමානයෙන් ප්‍රකාශ කරනවා අප පාසල් ජාලය ඉතාමත් සාර්ථක ලෙස මේ දුරස්ථ අධ්‍යාපනය භාවිතා කරමින් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ක්‍රියා කරන පාසල් ජාලයක් බව. Venerable Bhante, now I am paying my attention to you, and this time I would like to ask, as Venerable Bhante had mentioned, we have kind of a reluctance of using technology. Yes, indeed, we as teachers sometimes ask students not to use phones. But right at the moment, we are asking them to use the same equipment to educate them. So, Venerable Bhante, why this reluctance? Why this backward idea for the technology? Is it worth? Are against using the technology. Some are very happy with the use of technology. So, even though
we have certain barriers and happinesses. We have to think in the middle sense, middle way. So, I would say one statement by the Buddha in order to clarify this matter. In the Dhammapada, Buddha says, Udakanhi nayanti nettika usukara namayanti tejana darun namayanti tachaka attanandamayanti pandita. Udakanhi nayanti nettika. The farmers need to bring the water to the paddy fields for the farming. They would bring the water, making the canals and everything, preparing everything according to the way they want. And also the blacksmiths, they also turn and bend the irons to make different types of utensils in the way they want, in the way they wish. And also the carpenters, they create different types of furniture using wood. So they use the technology. At the end, the product is very useful. In the same manner, the Buddha says, Attanandamayanti Pandita. In order to attain the supreme bliss of the Nibbana, according to him, we have to tame ourselves. One has to tame himself, oneself. That means what? According to the Buddha, he uses this technology in order to support the listener or his followers to realize the reality and what to learn, what to do, what to practice. What the carpenter practices to bring a good quality furniture to his home or others' home, he has to follow certain types of technology. He has to practice. In the same manner, we have to use different tools in order to attain the Nibbana. When we think of the education in the schools also, according to the present situation, especially because of the COVID-19 pandemic in the world, we have to think in a better way how to use the technology in order to educate our children. In order to educate our children. If they would like to send the children to the schools, if they were affected by COVID-19, no one takes responsibility. So it would be more dangerous for the children. And also, if they use technology as a vehicle in order to educate, receive the instruction from the teacher via Zoom, Facebook, WhatsApp, maybe Edmodo, educational apps, maybe YouTubes, emails, as Venerable Bhante said, we were practiced to listen to Dhamma sermons broadcasted by radio channels, TV channels. So our all aunties, uncles, brothers and sisters, children, they practice listening to the radio for the Dhamma sermon. When Bhante Dodampahala Rahula preaches or delivers a talk based on the Dhamma, maybe in Dodamadala or somewhere, people approach them using the technology. So, when we have a pandemic like this, why we cannot think of that way? It is more beneficial, it is more important. So, without thinking it is as a burden, we have to use money, we have to use time.
So we have to spend for data, to using the electronic devices for the children, sometimes not good. If we think in this traditional way, during this period, the people and the children get the disadvantages. Therefore, I think as we have practiced to use the technology for certain period of long time, Venerable Sir, our brothers and sisters, you all know, when the media releases the news, the people, citizens do not go to the media center of the government. They receive from the technology. Newspaper is a technology, Facebook is a technology, radio, TV channels, they are technology. So, in the same manner, we learn something. And also, if we read a book, it is also technology. Someone's opinions, ideas, philosophy, concept, theories have been written in the books. So we use the books. The experts or the personals do not come to our home and they don't give the tuitions. Indeed. So instructions can be taken in different ways. I think according to the present situations, because of the COVID-19 pandemic around the world, the people who are around the world, all the people are affected. So all the people goes digital in learning. So use of the technology is a highly effective tool to educate the children. Educate means just not to teach. Teaching means different from, its meaning is different from educating or education. Teaching means they give the instructions only, but to educate means we train the learner to learn, do self-study, to receive the informations from the teacher and different sources, and also we train them to perform. So we give them, we provide them the knowledge, they practice, they develop their skills and they perform well. This is the education. From the teaching they cannot perform, but they receive the instructions only. When we educate according to the situations, technological advances also, we need to train the learner to learn those technological devices also to utilize to suit the present and developed world. So I think when we think of all those things, according to the Buddha also, we can support the learners, we can support our parents to tame your mind first. Convert these situations into a positive directions Indeed. and train your children to use, educate them to use these technological devices in the future to receive more benefits. For an example, Venerable Sir, today in Sri Lanka, dear brothers and sisters, our parents, in Sri Lanka there are so many graduates, people and professionals who work in Sri Lanka online but receive salary from different countries. They are workers of Canada, Australia, US or somewhere. Their profession is there, but they work in Sri Lanka, and they complete their work online and receive the salary online. So when we transfer money to bank, person to person also, that is also technology. As we utilize, as we enjoy these advantages, why do we think in a negative way in case of the education in the schools? We have to be positive in that sense. I think if you try to convert your mind into that direction, everything would be positive. Indeed, Venerable Bhante, I think technology, though there are pros and cons, we have to take it as a positive, we have to approach in positive attitude. These days, it's a good opportunity to test these new technology while
protecting our tradition and our culture as well. ගෞරවනීය ස්වාමින් වහන්සේ, අප සැම නව සාමාන්‍යකරණයේ යටතේ ජීවත් වෙන මොහොතකට පැමිණලා සිටිනවා. ඒ අපට අලුත් වචනයක්. මේ කොරෝනා වසංගතය අප ජීවිත සැලකිය යුතු ආකාරයකට අපේ ජීවන රටාව වෙනස් කරලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ, අපි ධර්මානුකූල සිතා බලන විට මෙම නව කොරෝනා වසංගතය සමග නව සාමාන්‍යකරණය සමග අප කෙසේ පැවතිය යුතුද? කෙසේද අප ධර්මය අප ජීවිතවලට ලං කරගෙන මේ බැරෑරුම් අවස්ථාවේ එයින් අත්මිදෙන්නේ, ඉන් සහනයක් ලබා ගන්නේ? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ අපට විශේෂයෙන්ම ගිහි ඔබට නිත්‍ය පංචශීලය දේශනා කොට වදාලා. ඒ නිසා අපි මේ වෙසක් සමය තුලවත් අවම වශයෙන් අපි මේක වඩන්න පටන් ගැනීම නැවත ඔබ ආරම්භ කිරීම සිදු කරන්න හොඳ අවධියක් මේ පංචශීල සුරක්ෂාව. ඒ නිසා අපි කොයිතරම් දුරට මෛත්‍රිය ගොඩනැගිය යුතුද? අපි කියන්නේ පාණාතිපාතා වේරමණී. අපි ආදරය කරන්න. දැන් මෙතන තියෙන වැරද්ද තමයි අප දැක තියෙනවා ඇතැම් විට පාසල් පොත්වල පවා තියෙනවා පන්සිල් කියන්නේ වැරදි පහක් කියලා. ඒක ඊටම භයානකයි. පන්සිල් කියන්නේ වැරදි පහක් නෙවෙයි. ඒ වේරමණිය එකෙන් වැළකී සිටීමෙන් කල යුතු ඒ ගොඩනැගිය යුතු දේ තමයි අපි මතු කරන්නේ. ඒතර අපි නිකන් කියන්නේ සතුන් මරන්න එපා, හොරකම් කරන්න එපා, කේලම් කියන්න එපා. ඔය විදිහට කියගෙන බොරු කියන්න එපා, මේ විකම්බරද ඇසිරෙන්න එපා, මේ කියන කතන්දර ඔබ නිතර කියන්න පුළුවන්. හැබැයි ඕකේ අපි වැඩිහිටියෙක් හැටියට ගත්තොත් ඔය පස්වෙනි එක තමයි අංක 1 වෙන්නේ. සුරාමේරය යම් බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ ශික්ෂාපදයන්හි එහි එය කැඩීමෙන් එයින් නොවැළකීමෙන් වන හානිය ඇතුළත් කරලා තියෙන, ආදීනව ඇතුළත් කරලා තියෙන එකම ශික්ෂාපදය ඔය පස්වෙනි සිල්පදය. සුරා එදා තිබුණා සුරා වර්ග 5ක් බුදුරජාණන් වහන්සේගේ කාලේ. අපි ගත්තොත් අද දියර විදිහට ඒව පෙරා ගන්නා පිට්ටි සුරා ආදී වශයෙන්. ඊළඟට මේරය වර්ග 5ක් ප්‍රසිද්ධව තිබිලා තියෙනවා. අද ගත්තොත් අපි කුඩු ආදී සිගරට්, සුරුට්ටු, ඉන්ජෙක්ෂන් ඔය ඕන එකක් ගන්න පුළුවන්. ඒ වගේ වර්ග 5ක් මේ කොයි එක ගත්තත් මජ්ජ මත් වෙනවා, පමා ප්‍රමාදයටපත් වෙනවා. වන මේ ආදීනවේ ඇතුළත් කරපු එකම ශික්ෂාපදය. එතකොට එය කැඩීම තුළ ඔබට තේරෙයි බලන්න ඊළඟට බොරු කියන පටන් ගන්නවා. නේ? මේ බීමත් කමට එන ඇත්තෝ අර මොනවද ඔය තියෙන ඒව ටික සමහරක් වෙලාවට ලොකු අය මේ සාමාන්‍ය අයට පොඩ්ඩක් දීලා අර තියෙන ආයතනයේ තියෙන ඔක්කොම ටික අහගන්න පුළුවන්. එන්න වාඩි වෙන්න කියලා ලොකු සර් කෙනෙක් එහෙම කිව්වොත් එහෙම අර යගේ ඔක්කොම අර පොඩ්ඩට තියෙන ඒ පටන් ගන්නවා. ඊළඟට ගිහිල්ලා කම්බරදව හැසිරෙනවා. ඒ කියන්නේ ඇස පිනවනවා, කන පිනවනවා, නාසය නැත්තම් ඉන්ද්‍රියන් හයම එක සැරේට පිනවීම සිද්ධ කරනවා. ඊළඟට බලන්න හොරකමට යනවා. තියෙන දේ කඩා වඩා ගන්න නෝනගේ කනේ තියෙන කරබුව හරි ගලවන් යන්න බලනවා. ඊළඟට ප්‍රාණඝාත ආදී සිද්ධ වෙනවා. මේක අඩිතාලමක්, මේක ලේසි නෑ. මේ කාල පරාශය තුළ ඔබ මේක උත්සාහ කරන්න. අපේ සමාජයේ දෙස බලන්න. අපි අතීතයේ තුළ මෑත අතීතයේ තුළ වුණත් අපේ ටවුන් එකේ අපට මස්මාළු දෙයක් ගන්න ඕන වුණොත් තිබුණේ ඊටාම කෙලවරක අපිරිසුදුම තැන. ලේසියෙන් කෙනෙක් යන්නේ නැහැ. මත් වතුර හලක් තිබුණේ ශාල ප්‍රමාණිකින් ටවුමක ගම්මාන රාශියක් පහු කරන් යන්න ඕනේ. ලේසියෙන් ක්‍රමයක් තිබුණේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? අද ටවුමේ වැඩියෙන්ම ඔබට පේන කඩ ටික මොනවද? මස් මාළු විකුණන සතුන් මස් මර විකුණන තැන්. මම ඒවට දීලා තියෙන තැන ඒවා කොච්චර හැඩරුව ඇති කරලා තියෙනවද? ඔබ යන ඒ තිබෙන ප්‍රධාන ආයතනයක සමහරක් වෙලාවට හොඳට ලයිට් ටික දාලා සියල්ල සකසලා තියෙන්නේ ඒවා විකිරෙන තැන. එතකොට අද මේවට දෙන බලපෑම, මේවට තියෙන උත්තේජනය වැඩි කරලා තියෙනවා. අපි තවත් මේවට පෙළඹෙනවා. ඒ එබැවින් අපි ටිකක් මේ කාරණාව කල්පනා කරලා අපේ ජීවිතවලින් අපි පස්පවින් වළකින්න උත්සාහ කරමු. ඒ තමයි අපි මේ සමයේ විශේෂයෙන් ඔබට දෙන අවවාදය. අනික් පසින් ගත්තම
පස්පව වගේ මගේ චුටි පුතා දුවනේ ඔබටත් තියෙනවා කාරණාවක්. දැන් මට හිතෙනවා පානාතිපාතා ඔබට ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ ආදරය කරන කෙනෙක්. අදින්නා දාන්න ඔබට ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ සතු දේ වගේම අන් සතු දේ ආරක්ෂා කරන කෙනෙක්. කාමේසු මිච්ඡාචාරා ඔබට ගැටලුවක් නෙමෙයි. ඔබ කාමේසු සම්මාචාරා දන්න කෙනෙක්. ඔබ ඇස හරියට පිනවනවා. මාළුන් ඉන්න තැනට ඉන්න දීලා ඔබ වින්දනය ලබනවා. මල තියෙන්න ඕන තැන තියලා ඒක ගහේ තියෙද්දී ඔබ ඒකේ පහස ලබනවා. ඔබ ඒකේ සුන්දරත්වය විඳිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට පූජා කරන මල් ඒව එකක්වත් ඵලයක් හට අරගෙන මිනිස්සු සත්තු ප්‍රයෝජනෙට ගන්න දේවල් නෙමෙයි. අපි අඹ කින් මල් කෙනිතේ වෙනත් ඒව ගෙනල්ලා අපි පොල් මල් කපලා ගෙනල්ලා ලක්ෂ ගණන් පූජා පවත්වන්නේ අපේ චමිත මෙත්තෝනේ. එතකොට ඒ වගේ පුතාලට තියෙනවා මේ පෙන්වලා දෙන්නේ ඒ සුන්දරත්වය. ඒක තමයි කාමේසු සම්මාචාරා. නේද? ඇත්ත කතා කරන්න. ලෝකේ ඇත්ත දැන් අපි ධර්මයේ දේශනා කරනකොට කියන්නෙම නැති වචනයක්. දැන් මම අපේ පඬිත හාමුදුරුවෝ කොතනකවත් කිව්වේ නෑ ඇක්චුවලි කියලා. එතකොට ඊට ඉස්සෙල්ලා කියපුව ඔක්කොම බොරු වෙනවා. නේද? ඇත්ත වශයෙන්ම කියලා කිව්වොත් එහෙම ඇත්ත වශයෙන්ම පින්වත්නි කිව්වම මම පැය භාගයක් බණ කියලා ඊට පස්සේ කියනවා ඇත්ත වශයෙන්ම පින්වත්නි කිව්වම ඊට ඉස්සෙල්ලා කියපු ටික ඔක්කොම බොරු. දැන් එතන ඉඳලා තමයි ඇත්ත පටන් අරගන්නේ. ඒ නිසා අපි කවදාවත් බණකදී අපි ඇත්ත වශයෙන්ම කියන වචනේ කියන්නේ නැහැ. ඒක කියන්නේ දේශපාලනඥයෝ. ඔක්කොම කියලා අපිට එපා වෙලා කතාව අපි වේදිකාව ළඟින් යනකම් ඉඳලා කියනවා ඇත්ත වශයෙන්ම කියනවා නම් මං ආවොත් අපේ පවුලටම කරගන්නවා. ඒ ටික කියාගෙන මිනිහ බහැලා යනවා. ඉතින් ඒ වගේ අපිට තේරෙනවා අපි පුතාට දුවටත් මේකෙන් ගන්න තියෙනවා. ඒ නිසා රහමෙරාදෙන් අපි ඇත්ත කතා කරනවා, සත්‍ය කතා කරනවා. ඒකට බය නැහැ. ඒ වගේම තමයි අපි මත් වෙන ප්‍රමාදයටපත් වෙන දේන් අපි බැහැර වෙනවා. ඒක එනකම බලන්න ඔබ තව විදිහකින් ඔබට බැරිද රූපවාහිනී එහෙම නැත්නම් ওই Facebook එහෙම නැත්නම් ඔබේ ගේම් ආදී තියෙන වේරමණී වෙන්න. නේද? රූපවාහිනී වේරමණී සික්ඛාපද අන්තර්ජාල මොන හරි එක වැරදි පැත්තට ගන්නවා නම් ඒකට වේරමණියක් කරගන්න. අන්න එතෙන්ට එන්න. ඒ විරමණිය මගේ දුව පුතාට ලොකු ආශිර්වාදයක් වෙයි. හොයන්න, ඉගෙන ගන්න පුළුවන් කාලේ, මේ දැනුම වැඩෙන කාලේ. අම්මා පච්චේ මගේ ලොකු ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා පුතේ, ඔයා මේ අධ්‍යාපනයේ දැන් මේ ලොකු වගවීමක් දරනවා. හැබැයි මම නම් කැමති නෑ මේ අන්තර්ජාලයෙන් උගන්වන ඒවට අපේ පොඩි නමල නරක වෙයි කියලා. මම කිව්වේ අපේ හාමුදුරුවනේ මගේ මව්පියන්ටත් කියනවා නෑ ඒ පොඩි ස්වාමීන් වහන්සේත් කාගෙන් හරි ඕක අරගෙන ෆෝන් එකක් බලයි. හැබැයි ආ පැය දෙකක් ඒක හිටියනම් අපි පැය දෙකක් උගන්වනකොට ඒ පැය දෙකේ ඉගෙනීමකට නතු කරලා අර පැය දෙකක් වැරද්දට ගත් එකෙන් අත මිදෙනවා. ඒ නිසා අපි හරි දේ දෙමු. පඬිත හාමුදුරුවෝ හරි ලස්සනට ඒක තෝරලා දුන්නා. ඔබට කොයිතරම්ද වඩු බාසුන් නැහේගේ කියතත් තාක්ෂණයක්. ඒ කියතෙන් ඒ යතු කැටයෙන් එයා නියමිතව එයා අවශ්‍ය කරන දණ්ඩ දිග එකක් රවුම් කරගන්න රවුම් එකක් කරගන්න මේ හැකියාව එයා ලැබුවා. බලන්න ලස්සනට බුදුහාමුදුරන්ගේ උපදේශනය ගත්තා. ඒ තියෙන මේ උපමාව බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වොත් තව කෙනෙකුට ඒකට ඒක එහෙම නෙවෙයි මෙහෙමයි කියලා කියන්න බෑ. ගොවියා Tamanට ඕන තැනට වතුර ටික අරගෙන යනවා කුඹුර අස්වද්ද ගන්න. හිතන්න. ඒ නිසා අපි මේ කාරණා තේරුම් අරගෙන අම්මන් පච්චේ හොඳ සුවපත් භාවය මගේ ලොකු හාමුදුරුවෝ සුවපත් භාවය අපි කටයුතු කරමු. දරුවන්ට එකට එකතු වෙන්න. දරුවන්ගේ සමීපයෙන් වාඩි වෙලා ඉන්න. ඒ වගේම මගේ ගුරු ප්‍රජාව ඔබ මේක වදයක් කරගන්න එපා. මේක ආදරෙන් කරන්න. අපි විශේෂයෙන්ම ජාත්‍යන්තර පාසල් ජාල තුල එහෙම නැත්නම් පෞද්ගලික පාසල් ජාල තුල කොහෙද මේ දවස්වල ලේසි නෑ. ඔව කොරත් වැඩකුත් නෑ. පඩි භාගයයි දෙන්නේ නැත්නම් නිකන් පොඩි ලවුන්ස් එකක් දෙන්න. ආදි වශයෙන් ඔහොම හිතන්න යන්න එපා. මේ ප්‍රජාව මගේ දරු පැටව. ඔබට ලැබිච්ච වෙලාවේ මේ වැඩේ කරන්නට ඕනේ. ඒ වගේම ඔන්න ඔහෙ කරනවා කියලා ඉවරලා පොතේ තියෙනම පාඩම් ටික පටවන්න එපා. මේ පාඩම් හැටියට පොඩි උන්ට. ඔන්න ලියාගනින්න කියලා ඔහොම දාන්නත් එපා. ඒකත් මල වදයක් වෙනවා. ඔය ගොඩ ගහන්න එපා. කොයි හරි තියෙන අන්තර්ජාලයේ කොයි හරි බල්ලා තියෙන ටිකක් අරගෙන මේකට පුරවන්න එපා. ඔන්න ලියා ගන්න. එහෙම නෙවෙයි. සැබෑ ආදරයෙන්, සැබෑ කරුණාවෙන් මේක අපි දෙගොල්ලෝ මේකට එකතු වෙලා කරමු. දැන් ඔබ කිව්වා වගේ අපේ සසෙක්ස් පාසල් ජාලයේහි අනිත් පාසල් වගේ මම මේක දුටුවා. අපි අවශ්‍යම PT පීරියඩ් එකවත් ෆිසිකල් ට්‍රේනින් එකවත් අතෑරලා නැහැ.
ඒකත් කරනවා අන්තර්ජාලයේ අපි මේ සුන් තාක්ෂණේ දරුවෝ නිවසේ ඉඳගෙන ඒ කාර්ය කරනවා. ඉතින් ඒක හරිම වැදගත්. ඒ නිසා හරි දේ මගේ මව්පියෝ බොහොම ශක්තිමත්ව සිද්ධ කරන බව අපි දන්නවා. ඔබට අපි ආශිර්වාද කරනවා මේ වෙසක් මහේ ඔබගේ ඔබට ඔබේ අවට අපේ ලෝකෙටම වැළඳී තිබෙන මේ කොරෝනා උදුරු දුරු කරගන්න මේ අපේ උත්සාහය මේ පුංචි ධර්ම සාකච්ඡාව සාර්ථක වේවා කියලා මට තව අවස්ථාවක් නොලැබෙන නිසා මේ අවස්ථාවට සහභාගී වෙච්ච ගරු කටයුතු අපගේ පින්වත් ප්‍රිය සහෝදර, කල්යාණ මිත්‍ර අපේ පුසල විනීත ගරු කටයුතු පඬිත හාමුදුරන් වහන්සේටත් මගේ පුණ්‍යානුමෝදනාව පිරිනමනවා. ඒ වගේම අපිට මේ අවස්ථාව දුන්න අපේ සසෙක්ස් පාසල් ජාලයේහි ගරු අපේ නිර්මාතෘවර සහ සභාපති තැන්පත් ගරු මැතිතුන්, ඒ වගේම මේ සඳහා සියලු කටයුතු එතුමා වෙනුවෙන් සොයා බලමින් කටයුතු කරන අපේ ප්‍රධාන කාර්යාලයේ මෙහෙයුම් නිලධාරී තැන්පත් අපේ ගුණගරුක මැතිතුමන්ලා, ඒ ඇතුළු කොට විශේෂයෙන්ම අපිට භූමිය ලබා දෙමින් අපි මේ යටිතල පහසුකම් සියල්ල සපුරා ගත්තේ අපේ මීගමුව සසෙක්ස් පාසලේදී. ඉතින් එහි අපේ ගරු විදුහල්පතිතුමා ඇතුළු සෑම දෙනාටම අපේ ආශිර්වාදය අපි පළ කරනවා. Venerable Bante, I would like to listen your words of wisdom in this same regard. First of all, I would like to extend my sincere gratitude to Venerable Godampahala Rahula Nayaka Thero, the advisor to Ministry of Education, and also he is motivating the parents, learners, and also officials in the government in order to direct this education system in a positive direction. So really I express my sincere thanks for that also, Venerable Sir, and also taking me as a partner of this program as well. And also I would like to thank the chairman of the Sussex schools, principals, teachers, parents, children, and all those noble people. Saying that, I would like to say the month of Vesak is the month of realization, month of enlightenment. The Buddha expected us to realize, not just to listen and practice something without understanding. So through understanding coming to a wisdom, through the wisdom having an insight is the very important thing in Buddhism. So what we discussed in this discussion, how to motivate our parents, how to motivate our children, how to motivate our teachers and the relevant people to promote Sri Lankan education system as an online education system, as a great solutions to the difficulty for the children in approaching to school physically, to be here and to sit and learn. So they have to be away from the school physically, so they have to be at homes. Because of that, we cannot stop, we cannot break the process of learning and teaching. So use of the technology can be the most important tool in this sense to continue this process. So we have to understand that, we have to realize the same thing in the month of the realization. As a gratitude at least for the Buddha, at least for the Dhamma, at least for the Sangha. So as we celebrate the birth of the Prince Siddhartha, and also as we celebrate the enlightenment of the fully enlightened one, and also as we celebrate the passing away of the fully enlightened one, we need to understand that.
So you know the pagoda, Ruanvali pagoda we consider as the greatest pagoda in the world. Venerable Sir, our Majesty King Dutugamunu started to work to build, and he initiated on the auspicious time to build the auspicious pagoda in this month. He used the technology. As a result of the technology, we can see the biggest pagoda, the most sacred pagoda. So we can think of the miracle of our technology in Sri Lanka. So we can utilize the present technology to show more important miracle to the world. So we need to determine our beloved parents, children, teachers and everyone, officials, to continue this process. Even though we have so many difficulties, we have to forget the difficulties. We have to use the time not to stop but to continue the educations as the online system we use to earn or receive the more benefits from our children and to provide the benefits to the children. I think you may understand that, and I think in concluding I would like to again thank you. I wish you all the best and to have a blessed and blissful day. May the Triple Gem bless you. May the Triple Gem bless this schools of success schools and the officials, children. May the Triple Gem bless our beloved motherland. May the COVID-19 pandemic disappear from the world with the dawn of the Vesak. I think in this way, and Thiruvan Sarana. Indeed, I'm grateful, Venerable Bante, for sharing your ideas. දයාබර දරුවනි, හිතවත් දෙමාපියනි සහ මෙම වැඩසටහන නරඹන සියලු බෞද්ධ අබෞද්ධ සියලුම ජනතාව වෙත අප සසෙක්ස් ජාලයේ විසින් පිරිනමන ලද මේ ධර්ම ප්‍රදීපිකාව, මේ දම් පහන් වැට මේ අපහසු කාලයේ ඔබ සැමට සිත සහන් කරවන සහනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම අප වැඩසටහන අර්ථවත් කිරීමට අද දවසේ විවිධ බොහෝ වැදගත් උද්ෘතයන් සමග මේ සාකච්ඡාවට සහභාගී වීමට මෙහි වැඩම වදාළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පිරිවෙන් උපදේශක දර්ශනපති අවසරයි දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේත් කැලණිය මහනෙලවත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ භාෂා අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අවසරයි පුස්සැල්ලේ විනීත ස්වාමින් වහන්සේටත් මගේ ගෞරවපූර්වක නමස්කාරය මේ අවස්ථාවේ පුද කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.